හයිඩ්‍රෝකාබන ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුතේ අපි දැනගෙන ඉන්න ඕන මොනවද මේ කාබනික සංයෝග කියලා කියන්නේ. කාබනික සංයෝග. මේ කාබනික සංයෝග කියලා කියන්නේ පුතේ විශේෂයෙන්ම කාබන් පාවිච්චි වෙලා හැදෙන සංයෝග. කාබන් මූලික වෙලා හැදෙන සංයෝග වලට අපි හයිඩ්‍රෝකාබන කියලා කියනවා. සෝරි හයිඩ්‍රෝකාබන් නෙමෙයි කාබනික සංයෝග කියලා කියනවා. ඒවෙන් සමහර කාබනික සංයෝග ඒව තුළ තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. උදාහරණයක් විදිහට සරලම හයිඩ්‍රෝකාබනය විදිහට අපි මේ ඉස්සර ඉඳන් පොඩි කාලේ ඉඳන් දන්න එකක් මතක් කරොත් අපි මේකට මීතේන් කියලාත් කියනවා මෙතේන් කියලාත් කියනවා. හරි. කාබන් පරමාණුවක් වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් මේ විදිහට සම්බන්ධ වෙලා හැදෙන සංයෝගයක්. ඉතින් මේකේ තියෙන මූලද්‍රව්‍ය දෙකයි මොනවද? හයිඩ්‍රජන් සහ කාබන්. කාබනික සංයෝග මිලියන ගණනක් අතරින් මිලියන ගණනක් කියලා කියන්නත් බෑ ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. සෑහෙන විශාල සංඛ්‍යාවක් අතරින් එක කාබනික සංයෝග වර්ගයක් තමයි මේ හයිඩ්‍රෝකාබන කියන ඒවා. කාබන් සහ හයිඩ්‍රජන් වල දායකත්වයෙන් හැදෙන සංයෝග. ඒකෙනුත් වර්ග කීපයක් පිළිබඳව ඔයාලට කතා කරනවා. මේ කාබනික සංයෝග කියන එක පුතේ මහා විශාල ප්‍රමාණයක් කාබනික සංයෝග තියෙන නිසා රසායන විද්‍යාවේ කොටස් දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම එකක් තමයි කාබනික රසායන විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවා. කාබනික රසායනය කියලා තමයි අපි ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන්නේ කාබනික රසායන විද්‍යාව. කාබනික නොවන රසායනය කියලා වෙනම එකක් තියෙනවා. අනිකුත් කාබනික සංයෝග හැර අනිකුත් සියලුම සංයෝග එක පැත්තකට දාලා කාබන් මූලික වෙලා හදන සංයෝග විතරක් තව වෙනම පැත්තකට දාලා කාබනික සංයෝග කියලා කතා කරනවා. ඉතින් මේ කාබනික සංයෝග කියන වචනේ වලට ටිකක් හුරු ඇති. මොකද ওই පළවෙනි පාඩමේදී එහෙම අපි කතා කරන 10 වසර පළවෙනි පාඩමේදී කතා කරනවා ජීවදේහි නිර්මාණය වෙන්න දායක වෙන ප්‍රධාන කාබනික සංයෝග 4ක් තියෙනවා කියලා. ලිපිඩ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, නියුක්ලියික් අම්ල. ඒකෙන් අපි 10 වසර පාඩම පටන් ගන්නෙ. හරි. අන්න එතනත් ඔය කාබනික සංයෝග කියන එක ඔයාලට චුට්ටක් අර්ථ දැක්වෙලා ඇති. නමුත් මම මෙතන ඒකේ අර්ථ දැක්වීම නැවත ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම අපි කාබනික සංයෝග කියන්නේ මොනවද කියලා නිශ්චිතව හඳුනාගෙන ඉමු. කාබනික සංයෝග කියලා අණු මාතෘකාවක් දාගන්න. රෝල මැදින් ලියන්න එපා ඒක. රූල අයිනට ගන්න. කාබනික සංයෝග. හැඳින්වීමක් අපි ලියාගමු පුතේ මෙහෙම. පාට පෑනකින් ලියාගත්තට කමක් නැහැ. මේක මතක තියාගන්න ඕනි අර්ථ දැක්වීමක් නිසා. මෙහෙම ලියන්න. කාබන් වල ඔක්සයිඩ් වන කාබන් වල ඔක්සයිඩ් වන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සංකේත දෙක දැම්මම කාබන් වල ඔක්සයිඩ් වන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ කාබනේට හා බයිකාබනේට හැරුණු විට කාබනේට කිව්වම අපි ඒකට මෙන්න මේක දාගමු.
කාබනේට සහ බයිකාබනේට හැරුණු විට බයිකාබනේට කියන්නේ මෙන්න මේ කොටස තියෙන සංයෝගය. බයිකාබනේට හැරුණු විට කාබන් අඩංගු අනෙකුත් රසායනික සංයෝග කාබන් අඩංගු අනෙකුත් රසායනික සංයෝග කාබනික සංයෝග ලෙස හඳුන්වයි. කාබනික සංයෝග ලෙස හඳුන්වයි. අනෙකුත් රසායනික සංයෝග කාබනික සංයෝග ලෙස හඳුන්වයි. හරිද? බලන්න මේ අර්ථ දැක්වීම අදහස තේරෙනවද කියලා. කාබන් වල තියෙන ඔක්සයිඩ් කාබනික සංයෝග විදිහට සලකන්නේ නැහැ. කාබන් අඩංගු නමුත් ඒවා කාබනික සංයෝග විදිහට සලකන්නේ නැහැ. උදාහරණ මොනවාද? කාබන් ඩයොක්සයිඩ් CO කියලා කියන්නේ කාබන් මොනොක්සයිඩ්. පුතේ මේක ලියනකොට C සහ O කියන අකුරු දෙකම කැපිටල් විදිහට ලියන්න ඕනේ. O අකුර සිම්පල් වුණොත් ඒකේ අදහස කොබෝල්ට් කියන එක. හරි, ඒ නිසා ඒවා හරියට ලියලා තියන්න ඕනේ. කාබන් මොනොක්සයිඩ් මොනෝ කියන්නේ එකටනේ. එක ඔක්සිජන් එකක් එක සම්බන්ධ වෙලා තියෙන එක තමයි මොනොක්සයිඩ් කියලා කියන්නේ. ඩයිඔක්සයිඩ් කියන්නේ ඔක්සිජන් දෙකක් එක සම්බන්ධ වෙලා තියෙන නිසා ඩයි කියන්නේ දෙක කියන එක. ඒවා කියලා දීලා තියෙනවා. මේ සංයෝග දෙක කාබනික සංයෝග කියලා අපි සලකන්නේ නැහැ. අපි නෙමෙයි මේක කාබනික රසායනයේ තියෙන මූලික අර්ථ දැක්වීමක්. මේ අණුවල හැසිරීම අනුව තමයි ඒවා කාබනික සංයෝග කියලා රසායනික ගුණ සලකලා එහෙම ගන්නෙ නැත්තේ. ඊට පස්සේ කාබනේට් කියලා කිව්වට පස්සේ අපිට එකපාරට මතක් වෙන හුණුගල් කැල්සියම් කාබනේට්. මේකෙ එතකොට කාබන් තියෙනවා. කොහොමද තියෙන්නේ? කැල්සියම් එක්ක අර CO3 කියන කැලල තියෙනවා. හරිද? ඊට පස්සේ මේක තව තියෙනවා මැග්නීසියම් කාබනේට් MgCO3, සෝඩියම් කාබනේට් Na2CO3. ඔය විදිහට කිසිම කාබනේටයක් කාබනික සංයෝගයක් කියලා සලකන්නේ නැහැ. බයිකාබනේට තියෙන්න පුළුවන් මෙහෙම සෝඩියම් බයිකාබනේට් NaHCO3. ඊට පස්සේ කැල්සියම් බයිකාබනේට් CaHCO3. මෙහෙම වරහන් ඇතුලේ කොහේ හරි රසායනික සංයෝගයක මේ CO3 කියන කෑල්ල හෝ ඒ කාණ්ඩය හෝ HCO3 කියන කොටස තියෙනවා නම් ඒවායේ කාබන් තිබූ පමණින් ඒවා කාබනික සංයෝග කියලා අපි සලකන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. අනෙකුත් කාබන් අඩංගු සියලුම සංයෝග කාබනික සංයෝග කියලා හඳුන්වනවා. එතකොට මම මේවා උදාහරණ විදිහට මෙතන ලියන්නේ නැහැ. මේවා කාබනික නොවන සංයෝග විදිහට තමයි සලකන්නේ කාබන් අඩංගු වුණත්. ඒක විශේෂ අවස්ථාවක්. කාබනික සංයෝග වලට උදාහරණ කිහිපයක් අපි ලියාගමු. මේ බලන්න. දැන් අර පළවෙනි පාඩමත් අපි මෙතනදී මතක් කරපු නිසා මේ ප්‍රධාන කාබනික සංයෝග හතරත් ලියාගමු. ජීවදේහ නිර්මාණය වෙන්න හැදිච්ච දායක වෙච්ච ප්‍රධාන කාබනික සංයෝග හතරෙම පටන් ගමු. උදාහරණ කියලා දාලා ලියාගන්න මෙහෙම. පළවෙනි එක කාබෝහයිඩ්‍රේට්. මතකයිනේ CHO කියන මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ. හරිනේ. කාබෝහයිඩ්‍රේට්. වරහන් ඇතුලේ මූලද්‍රව්‍ය ටික දාගමු. C, H සහ O කියන මූලද්‍රව්‍ය තියෙනවා. ඊපස්සේ ලිපිඩ කියන සංයෝග
හැම ලිපිඩයකම කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. මේ 10 පළවෙනි පාඩම. හොඳයි. ඊට පස්සේ ප්‍රෝටීන වර්ග. ප්‍රෝටීන වල ප්‍රධාන වශයෙන්ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය ටික තියෙනවා. ඊට පස්සේ නියුක්ලෙයික් අම්ල, න්‍යෂ්ටික අම්ල කියලා කියන්නත් පුළුවන්. නියුක්ලෙයික් අම්ල, DNA සහ RNA ඒවයි තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් ඒ වගේ මූලද්‍රව්‍ය තියෙනවා. හරි. ඒවා කාබනික සංයෝග. ඊට පස්සේ තව ගත්තොත් අපි අර ලියපු මෙතේන්. මෙතේන් කියන්නේ CH4 නේ. සරල නිසා මම මේකේ රසායනික සූත්‍රයම ලිව්වා. ඊට පස්සේ පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. ඒකේ තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක විතරයි. මෙතේන් කියන්නේ හයිඩ්‍රෝකාබන් එකක්. කාබනික සංයෝග වලින් තවත් අණු කාණ්ඩයක් තමයි හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගෙදරදී උයන්න පිහන්න පාවිච්චි කරන LP වායුව, LP ගෑස් කියලා කියන්නේ liquid petroleum gas. මේකත් කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක විතරක් අන්තර්ගත වෙන හයිඩ්‍රෝකාබන ජාතියේ රසායනික සංයෝගයක්. ඊට පස්සේ පොලිතීන් කියන්නේත් හයිඩ්‍රෝකාබන වර්ගයක්. හයිඩ්‍රෝකාබන වල ව්‍යුත්පන්නයක් කියලා කියන්න පුළුවන්. තව උදාහරණයක් අපි ලිව්වොත් එහෙම මේවට ගන්න පුළුවන්. බොහෝ ඉන්ධන වර්ග අයිති වෙනවා. දර උනත් මේකට ගන්න පුළුවන්. දර කියන්නේත් ශාක කොටසක් නේ. ශාක කොටසක් ඒකේ. එතකොට දර කියන්නේ සෙලියුලෝස් නේ. සෙලියුලෝස් කියන්නේ එතකොට කාබෝහයිඩ්‍රේටයක්. ලී කොටස් වල තියෙන සෙලියුලෝස් නේ. එතකොට වරන් ඇතුළේ ඕන නම් මෙතන සෙලියුලෝස් කියලා දාගන්න. මතක් වෙන පොලිසැකරයිඩයක් නේ සෙලියුලෝස් කියන්නේ. කාබෝහයිඩ්‍රේට්. එතකොට ඒකේ තියෙනවා CHO කියන සංයෝග ටික. සංයෝග නෙමෙයි මූලද්‍රව්‍ය. CH සහ O. ඊට පස්සේ තව එකක් ගත්තොත් ප්ලාස්ටික්, PVC, ප්ලාස්ටික් වලත් කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. PVC වල කාබන්, හයිඩ්‍රජන්, ක්ලෝරින් වගේ මූලද්‍රව්‍ය තියෙනවා. මගේ පුතේ මෙතන දැන් මේ ලියන කැපිටල් අකුරු වල ප්‍රමාණය චූටි. සිම්පල් වගේ ඔයාලා ලියන්න එපා. ඒක බලාගෙන මම මේ ඉඩ තියෙන විදිහ අනුව තමයි මේ චූටියට C ලියලා තියෙන්නේ. මගේ C අකුර H අකුරයි දෙකම එකම ප්‍රමාණයෙන් තියෙන්නේ. හරි. කැපිටල් H එකයි සයිස් එකටම තමයි C ලියලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා ලියාගද්දී හරියට ඒවා කැපිටල් අකුරුම ලියන්න. තව ඉටි වර්ග, ඉටිපන්දම් වල තියෙන්නේ හයිඩ්‍රෝකාබන් එකක් තමයි. කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය. හරි. ඔන්න ද්‍රව්‍ය කීපයක් ලිව්වා. එතකොට දැන් මේ වෙලාවේ ඔයාගේ කාමරේ තියෙන දේවල් ටික බැලුවත් ඒකේ තියෙන විශාල සංයෝග ප්‍රමාණයක්, විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මේ කාබනික සංයෝග ගණයට තමයි වැටෙන්නේ. ඔයා ලියන පොත, ඔයා ලියන පෑන, පොතේ තියෙන කොළ හදලා තියෙන සෙලියුලෝස් වලින්නේ. ලියන පෑන, පැන්සල වෙන්න පුළුවන් පැන්සලේ තියෙන දර, නැත්නම් ලී කොටස්. ඊට පස්සේ මේසය පුටුව වෙන්න පුළුවන් ප්ලාස්ටික්, රෙජිෆෝම්, ඊට පස්සේ පොලිතීන් වර්ග, සමහර රෙදි වර්ග, රෙදි වල ප්‍රධාන සංයෝගයක් විදිහට සෙලියුලෝස් තියෙන කපු රෙදි වල වෙනත් සංයෝගයක් වුණත් ඒවා ඔක්කොම කාබනික සංයෝග තමයි. එතකොට ඊටාම් සුළු ප්‍රමාණයක් ඇති කාබනික සංයෝග නොවනේ. උදාහරණයක් ඔය වීදුරු වගේ දේවල්, එහෙම යකඩ වලින් හරි ලෝහ වර්ගයකින් හදපු දේවල්, ඒව ඇරුණම විශාල ප්‍රමාණයක් කාබනික සංයෝග. ඒ නිසා තමයි ඒකට වෙන් වූ වෙනම රසායන විද්‍යාවකුත් තියෙන්නේ කාබනික රසායනය කියලා.
ඉතින් මේ වගේ අති විශාල කාබනික සංයෝග ප්‍රමාණයක් අතරින් හයිඩ්‍රජන් සහ කාබන් විතරක් මුල් වෙලා හැදුණු සංයෝගවලට වෙනත් මූලද්‍රව්‍ය නැතිව ඒ මූලද්‍රව්‍ය දෙකින් විතරක් හැදිච්ච සංයෝගවලට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියනවා. මේම තේරුම තියෙනවනේ. මේ මූලද්‍රව්‍ය දෙක විතරක් තියෙන ඒවට. එතකොට මෙන්න මේවට හයිඩ්‍රෝකාබන කියලා කියන්න බෑ. මේ බලන්න. කාබෝහයිඩ්‍රේට් වලට හයිඩ්‍රෝකාබන කියන්න බෑ. ලිපිඩ වලට කියන්න බෑ. හයිඩ්‍රජන් කාබන් වලට අමතරව ඔක්සිජන් උත් තියෙනවනේ. ප්‍රෝටීන් වලට කියන්නත් බෑ. නියුක්ලියික් අම්ල වලට හයිඩ්‍රෝකාබන කියලා කියන්න බෑ. මෙතේන් හයිඩ්‍රෝකාබනයක් පෙට්‍රල් එල්පී වායුව පොලිතීන් සෙල් මේ ගන්න බෑ. දර ගන්න බෑ. ප්ලාස්ටික් PVC කියන එක අපි මෙතන ගන්න නැතුව යමු. හයිඩ්‍රෝකාබන වල වෙනස් අවස්ථාවක් පොඩ්ඩක් වෙනස් වෙනවා. හයිඩ්‍රෝකාබන වලින් තමයි හැදෙන්නේ. ඉතින් ඒවා ගන්න පුළුවන් හයිඩ්‍රෝකාබන කියලා. හරි. එතකොට අපි මේක ඊළඟ අනු මාතෘකාවට යනවා. හයිඩ්‍රෝකාබන කියලා ලියා ගන්න මාතෘකාවක්. හයිඩ්‍රෝකාබන ඒක අපි හැඳින්වීම ලියාගමු. පාට පැන ලීවට කමක් නැහැ මේකත්. එහෙම ලියාගන්න. හයිඩ්‍රෝකාබන යන මොනවද කියලා ඇහුවොත් උත්තරයක් තියෙන එකයි. මිලියන ගණනක් හෝ කාබනික සංයෝග අතරින් සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු වන රසායනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වනවා. හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. හරි. සංඝටක මූලද්‍රව්‍ය දෙකයි තියෙන. ඒකට හයිඩ්‍රෝකාබන වල දැන් උඩ තියෙන හයිඩ්‍රෝකාබන ටික මෙතනින් උදාහරණ විදිහට ලියාගත්තට කමක් නැහැ. ටක් ගාලා ලියාගන්න. මොනවද එතන අපි ලියාගත්තේ ඒවා? මෙතේන් ලිව්වනේ. ඊට පස්සේ පෙට්‍රල් වලට කියන තව නමක් තමයි පුතේ ඔක්ටේන් කියලා කියන්නේ. ඔක්ටේන් 92 කියලා එහෙම ගහලා තියෙන දැකලා තියෙන ෂෙඩ් වල පෙට්‍රල් ගහන් ගිය වෙලාවක බලන්න. ඔක්ටේන් 92 ඔක්ටේන් 95 කියලා එහෙම ගහලා තියෙනවා. පෙට්‍රල් වල තියෙන ඔක්ටේන් කියන සංයෝගය. අපි බලමු ඉස්සරහට මොනවද ඒ කියලා. ඊට පස්සේ LP ගෑස්. තව එක සිංහලෙන්ම ලිව්වනම් ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව. ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව. එතකොට LP ගෑස් කියන කහපාට සිලින්ඩර් වල විතරක් කහපාට නෙමෙයි. LP ගෑස් කියලා වෙනම ගෑස් වර්ග තියෙනවා. සමහර ඒවා ලාෆ් ගෑස්, සමහර ඒවා ලිට්‍රෝ ගෑස්, අනම්මනම් එහෙම මේ මොන නම කිව්වත් ඒ ඔක්කොම වෙනද නම්. මේ හැම එකකම අඩංගු වෙන්නේ පොදුවේ අපි ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව කියලා හඳුන්වන සංයෝගය. මේකේ තියෙනවා
වායු වර්ග දෙකක මිශ්‍රණයක් ප්‍රොපේන් සහ බියුටේන් කියලා අපි ඒව ඉස්සරහට කතා කරනවා. එතකොට වෙළඳ නම මොකක් වුණත් ගෑස් වර්ගවල උයන්න ගන්න ගෑස් වල තියෙන්නේ ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායු. මෙතේන් කියන්නේත් පුතේ මෙතේන් කියන එකට ඇලීරක් ගහලා ලියා ගන්න ජීව වායුව කියලා. ජීව වායුව මොනවා හරි ජීවි දේහයක් හරි සත්ත්ව දේහයක් හරි මිය ගියාට පස්සේ ඒක මේ නිර්වායු තත්ත්වයක් යටතේ නරක වීම සිද්ධ වුණොත් මෙතේන් කියන වායුව නැත්නම් ජීව වායුව ස්වභාවිකව හැදිලා නිදහස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට හදාගන්න કૃතිමව හදාගන්න ජීව වායුවෙම නැත්නම් මෙතේන් ආහාර පිසීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. 9 වසරදීම මේවා යම් යම් ප්‍රමාණ වලින් කතා කරලා තියෙනවා. ඒකත් ඉන්ධනයක් විදිහට භාවිතා වෙනවා. හරි ඊට පස්සේ ඉටි කියන්නේ ඉටි පන්දම් වල තියෙන ඉටි. හරි. ඊට පස්සේ ප්ලාස්ටික් පොලිතීන් ඔය වගේ උදාහරණ කීපයක් අපි මෙතනින් ලියලා තියෙනවා. හරි නේද? අපි ඊළඟට පුතේ පොඩි පරීක්ෂණයක් ගැන කතා කරනවා. මේක 8 වසරේදී කරපු පරීක්ෂණයක්. ඔයාලට මතකද දන්නේ නැහැ. ඉන්ධන වර්ගවල සංඝටක මූලද්‍රව්‍ය විදිහට හයිඩ්‍රජන් සහ කාබන් තියෙන බව පෙන්වන්න කරපු තාම සරල පරීක්ෂණයක්. මේක අපි 8 වසරේදී තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. හරි. මේ පරීක්ෂණයට අපිට ඇඳ ගන්න වෙනවා. මාතෘකාවක් ඉස්සෙල්ලාම දාගමුකෝ. ඉටිවල සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් සහ හයිඩ්‍රජන් ඇති බව පෙන්වීම. ඉටිවල සංඝටක මූලද්‍රව්‍ය විදිහට හයිඩ්‍රජන් තියෙන බව පෙන්වීම. හරි. එහෙනම් අපි පරීක්ෂණයටම ටක් ගාලා ඇඳගමු. අර පොතේ තියෙන එක තරම්ම මේ ටික ඉතින් ඔක්කොම අඳින්න වෙනවා. හරි ඉක්මනට ඇඳගමුකෝ ටක් ගාලා. මේක පුතේ පළවෙනි දේ B මෙතනට අරගන්නවා. වීදුරු වලින් හදපු පොනීලයක්. මේ තියෙන්නේ පොනීලය අනිත් පැත්ත හරවලා තියෙන අවස්ථාවක්. මන්ට ඇඳ ගන්න මේක. මේ තියෙන්නේ වීදුරු පොනීලයක් අනිත් පැත්ත හරවලා තියෙන අවස්ථාවක්. වීදුරු පොනීලය. ඊට පස්සේ මේ වීදුරු පොනීලයට පහලින් අපි ඉටිපන්දමක් දැල්වලා තියෙනවා. ඉටිපන්දමක් දැල්වන්නේ ඉටිපන්දම ඒක ඉටි තියෙනවා. ඉටි දහනය වෙනවා කියලා කියන්න පුතේ ඉටි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඒක තියෙන සංඝටක මූලද්‍රව්‍ය ඔක්සිකරණයට ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කාබන් තිබ්බනම් කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව.
හයිඩ්‍රජන් තිබුණා නම් දහනයේදී හයිඩ්‍රජන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ජලය. මෙන්න මේ සංයෝග දෙක හැදෙනවද කියලා බලන්න තමයි අපි මේ ප්‍රතික්‍රියාව කරන්නේ. එතකොට ඉටිපන්දම දහනයේදී නිකුත් වෙන දහන ඵල මේ විදිහට එකතු කරගන්න පුළුවන් වෙන්න තමයි වීදුරු පුනීලයක් පාවිච්චි කරලා තියෙන්නේ. මේකට ප්ලාස්ටික් පුනීලයක් එහෙම ගන්න බෑ. ඒක ගත්තොත් උණු වෙනවනේ. තාපයට උණු වීමක් සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ ඊටු ටිකක් ටක් ගාලා ඇඳගමු අපි. මේකට තව වීදුරු නලයක් හරි එහෙම නැත්නම් රබර් නලයක් හරි කමක් නැහැ සම්බන්ධ කරලා මේ පිට වෙන වාෂ්ප ටික අපි වෙනම එකතු කරගන්නවා U නලයකට. මම මේක ටිකක් දිගට ඇඳ ගන්නම්. ওই නිල් පාටින් පෙන්ලා තියෙන කොටසට පුතේ අරගන්න පුළුවන් වීදුරු නල. වීදුරු නල මෙහෙම නමන්න පුළුවන් ඒවා විද්‍යාගාර තියෙනවා. නමන්න පුළුවන් වීදුරු නල කියලා කිව්වම ඔයාලා බලන්න ඉතින් කොහොමද කියලා අර නිකම්ම නිකන් නැමෙනව නෙමෙයි ඒවා මේ රත් කරලා නවන්න ඕනේ. බන්සන් 1000කට අල්ලලා රත් කරලා එල් හැඩයට නවා ගන්න පුළුවන් වීදුරු කොටස් තියෙනවා. ඒවෙන් ඒවා හදාගන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ U නලයක්. U නල නම් අපි විද්‍යාගාරේ හදන්නේ නැහැ. විද්‍යාගාරේ U නල විවිධ පරීක්ෂණ කටයුතු වලට හදපුවා තියෙනවා. U නලයක් කියලා කියන්නේ මේක හැඩය U අකුර වගේ නිසා මේකත් වීදුරු වලින් හදපු උපකරණයක්. හරි මේ විදිහට. මේ U නලයේ කෙලවර ඉහළ කෙලවර අපි සීල් කරනවා වායුමය සංඝටක වලට එළියට යන්න බැරි විදිහට. මේ විදිහට. ඊට පස්සේ මේකේ අනිත් කෙලවරුනොත් ඒ විදිහටම නලයක් පිටතට ගන්න පුළුවන්. විශේෂිත විදුරු උපකරණයක් මේක. ඔන්න ඔය විදිහට. එතනින් ආයේ එල් හැඩේ නලයක් අරගෙන පරීක්ෂණ නලයකට දාන්න. මේත් එක්ක මැද ගන්න පුතේ ඉක්මනට. මේක ආපහු මේ U නලය දාගන්න පරීක්ෂණ නලයක් ඇතුළට. රබර් රැබයක් ඇතුලෙන් තමයි එතකොට මේක දාගන්නේ. මේ විදිහට. හරි මූලික පරීක්ෂණයට එතකොට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ U නලය නැවත දාලා තියන්න ඕනේ බීකරයකට. සිසිල් ජලයේ තියෙන බීකරයකට මේක දාන්න ඕනේ. හරි
ඉක්මනට ඇඳ ගන්න මේකට ටක් ගාලා. ඔන්න ඔය විදියට. හරි ඕක තමයි එතකොට පරීක්ෂණයට උම. හරි කොටස් ටික නම් කරගමු ටක් ගාලා. සිසිල් ජලය දාලා තියෙනවා බීකරයට. මේකට අයිස් කැට කීපයක් වුණත් එකතු කරන්න පුළුවන්. අයිස් කැට කීපයකුත් අඳිමුකෝ. හරි ඉක්මනට ඇඳ ගන්න. සිසිල් ජලය. පස්සේ යූ නලය නම් කරන්න පුළුවන් අපිට. මෙතන තියෙන පරීක්ෂණ නලයක්. මේක දාලා තියෙන අවර්ණ හුණු දෙයර. ඊට පස්සේ යූ නලය ඇතුළට දාලා තියෙනවා කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් තමයි මේකට අරගන්න ඕනි. නිර්ජලීය කොපර් සල්ෆේට් කියන එක සුදු පාට කුඩක් විදියට තියෙන්නේ, නිල් පාට විදියට නෙවෙයි. හරි. ඒක මම ඔන්න වෙනම ඊතලයක් ගහලා නම් කරන්න. නිර්ජලීය අල් රයන්න පුතේ සමහර ළමයි ලියනවා නිල් ජලීය කියලා. එහෙම එකක් නෙවෙයි. නිර්ජලීය කොපර් සල්ෆේට්. ජලය නොමැති කියන එක. හරි. ඇති නේද වෙලාව? ඇඳලා ඉවරන අත උස්සන්න පුතේ. තව මේක එක දෙයක් ඇඳ ගන්න ඕන පුතේ. මේ පරීක්ෂණ නලයෙන් ඉවතට වීදුරු නලයක් සම්බන්ධ කරලා ඒක දාන්න ඕනේ චෝෂකයකට සම්බන්ධ කරන්න ඕනේ. රික්ත පොම්පයක් වගේ දෙයකට. චෝෂකය මගින් කරන්නේ පරීක්ෂණලේ තියෙන පරීක්ෂණලය ඇතුළේ තියෙන වායුව එළියට අදින්න උත්සාහයක් දරනවා. හරි නේද? අනිත් පැත්ත ඉවර නම් අත උස්සන්න ටක් ගාලා සොනාල් රණුකි නදීෂ් දිනුවර කවුද පුතේ දිනුවර කියලා ඉන්නේ මේ යෝෂිත් යෝෂිත නෙවෙයි යසිත පුතේ ඉන්නේ දිනුවර කියලා යසිත දිනුවරද? ඔව් සර්. හරි හරි. ඇඳලා ඉවරයි නේද දැන් බලන්න මේ
නදීෂ බිම්සර රණු කියවරණ අත උස්සන්න පුතේ. හරණේ එතකොට මේකදී සිද්ධ වෙන්නේ මොකද? දැන් මං කියවනේ මේ ඉටි පන්දම හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින් කියලා. කාබනික සෝරි හයිඩ්‍රෝකාබනයක් කියලා කිව්වනේ. එතකොට අපි දන්නවා දහනය කියලා කියන්නේ යම් කිසි රසායනික සංඝටකයක් මොනවා හරි දර හරි ඉන්ධනයක් හරි ඕනම දෙයක් එයාගේ තියෙන ජ්වලන උෂ්ණත්වයේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමට තමයි අපි දහනය කියලා කියන්නේ. ජල උෂ්ණත්වයේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා නම් ඒකට දහනය කියලා කියනවා. එතකොට කාබන් සහ හයිඩ්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුවයි ජලයයි කියලා අපි කලිනුත් කතා කරා. හරිද? එතකොට දහන පළ විදිහට මේ ඉටිපන්දමින් පිට වෙන මේ වායුවේ ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. මීට අමතරව නොදැවුණු ඉටි වාෂ්ප තියෙන්න පුළුවන්, කාබන් අංශ තියෙන්න පුළුවන්, ඒ වගේ දේවලුත් තියෙන්න පුළුවන්. හැබැයි දහන පළ විදිහට ප්‍රධාන වශයෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඉතින් අපි මේ ක්‍රියාකාරකමේදී කරන්න යන්නේ මේ දහන පළ දෙක අඳුන ගන්න එක. ජලය අඳුරගන්න පාවිච්චි කරන ද්‍රව්‍යයක් තමයි නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් වල තියෙන ලක්ෂණය මොකක්ද? ජලය ටිකක් එකතු වුණා නම් ඒක නිල් පාටට හැරෙනවා. සුදු පාටින් ඉඳන් නිල් පාට බවට පත් වෙනවා. ඉතින් දැන් මේකෙදි මොකද වෙන්නේ? මේ පරීක්ෂණ ඇටෝම ඇතුලෙන් මේ තියෙන ඉටිපන්දම් වාෂ්පය මෙහෙම ගමන් කරනවා. මේ බලන්න. දැන් මේ වාෂ්පය තුළ මොනවද අන්තර්ගත වෙන්නේ? මේක අඩංගු වෙනවා කාබන් ඩයොක්සයිඩ් සමග ජල වාෂ්ප. හරිද? ද්‍රව ජලය නෙමෙයි තියෙන්නේ ජල වාෂ්ප. මේ යූනලේ ඇයි මේ සිසිල් වතුරයක ඔබලා තියෙන්නේ? මේ සිසිල් වතුරයක ළඟදී මොකද වෙන්නේ? අර වාෂ්ප විදිහට තියෙන ජලය ද්‍රව අවස්ථාවට පත් වෙනවා. එතකොට මේ කොපර් සල්ෆේට් ටික මේක පතුලට දාලා තියෙදි මේ තැන්වලදී ජල බිඳු හැදෙන්න ගන්නවා ද්‍රව අවස්ථාවේ තියෙන එක. යන්න දැන් මොකද වෙන්නේ? කොපර් සල්ෆේට් එක අපි පරීක්ෂණ ඇටෝම හදලා ටික වෙලාවක් යනකොට නිල් පාටට හැරෙනවා. ආරම්භයේදී සුදු පාටට තිබ්බේ. දැන් ජලය මෙතනදී සීතල වෙලා ද්‍රව බවට පත් වුණා. තවදුරටත් ජල වාෂ්ප නැහැ. ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි මේ පැත්තට යන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්න ඉතාම සරල පරීක්ෂණයක් තියෙන 6 දී ඉගෙන ගන්න අපි මේක ඉස්සෙල්ලාම අවර්ණ හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුළු වුණා නම් ඒක කිරි පැහැයට හැරෙනවා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා කියලා. ඒ වගේ රතු පාට ඊතල දාලා තියෙන මාර්ගයේ බොහොම අමාරුවෙන් මේ දහන පළ ටික නිකන් ගමන් කරන්න නෑ. මේ මෙහෙම ඉවතට යන්න ඕන තරම් අවස්ථාව තියෙද්දි. මේ බලන්න. මෙහෙම මේ පැති වලින් පිට වෙලා යන්න පුළුවන් නේ බාහිර පරිසරයට. ඉතින් මේ බොහොම අමාරුවෙන් මේ නලාස්සෙන් මේක යන්නේ නෑ. ඒ නිසා ඒ තියෙන දහන පළ ටික එළියට ඇදලා ගන්න තමයි මෙතන චෝෂකයක් පාවිච්චි කරන්නේ. චෝෂකයෙන් මොකද කරන්නේ? මේ පරීක්ෂණ ඇටෝම ඇතුළේ තියෙන වාතය ඇද එළියට ගන්නවා. එතකොට ඒ තියෙන සක්ෂන් එක නිසා ඇතුළට අදින ස්වභාවය නිසා මේ තියෙන නිටිපන්දමින් නිකුත් වෙන දහන පළ ඔය රතු පාටින් පෙන්නලා තියෙන මාර්ගයේ ඊතල දාලා පෙන්නලා තියෙන මාර්ගයේ ගමන් කරන්න හැකියාව තියෙනවා. මේ පරීක්ෂණ ඇටෝම හැදුවම අපිට නිරීක්ෂණ දෙකයි ලැබෙන්නේ. එකක් තමයි නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාටට හැරෙනවා. ඒකෙන් අපි නිගමනය කරනවා දහන පළ විදියට ජලය අඩංගු බව. දෙවෙනි නිරීක්ෂණය තමයි අවර්ණ හුණු දියරය කිරි පාටට හැරෙනවා. ඒකෙන් අපි නිගමනය කරනවා දහන පළ විදියට ජලය තිබුණු බව. ඒකෙන් අපිට තේරෙනවා එහෙනම් දහනය වෙලා තිබිච්ච ද්‍රව්‍ය කාබන් සහ හයිඩ්‍රජන් තිබිය යුතුයි කියන එක. ඉතින් මේක අපි ඉගෙන ගන්න 8 වසර දෙවෙනි කොටසේ රසායනික විපර්යාස පාඩමේ. මතක නම් හොඳයි මෙතෙන් පරීක්ෂණ නලයක් නෙමෙයි වෙනත් උපකරණයක් ටිකක් ප්‍රමාණයෙන් ලොකු උපකරණයක් සම්බන්ධ කරලා තිබුණා වගේ තමයි මට මතකයේ තියෙන්නේ. කොහොම වුණත් එකම පරීක්ෂණය. එහෙනම් අපි මේක ගැන විස්තරය ලියාගමු. මේ වැඩේ තේරෙනව නේද දැන්?
හරි සිසිල් ජලය දාලා තියන්නේ ඇයි වායු අවස්ථාවේ තියෙන ජලය නැත්නම් ජල වාෂ්ප ටික ද්‍රව අවස්ථාවට පත් කරලා කොපර් සල්ෆේට් වල තවර ගන්න සිසිල් ජලය දාලා තියෙන්නේ රයිට් එහෙනම් මෙහෙම ලියාගමු අපි ඉහත පරීක්ෂණ ඇටවුම සකස් කර ඉහත පරීක්ෂණ ඇටවුම සකස් කර මිනිත්තු කිහිපයක් ගතවන විට මිනිත්තු කිහිපයක් ගතවන විට නිරීක්ෂණ දෙකක් ලබා ගත හැක නිරීක්ෂණ දෙකක් ලබා ගත හැක පළවෙනි එක පාට පැනෙන් ලියාගත්තනම් හරි පුතේ මේ ටික මම කළු පැනෙන්ම ලියන්නම් සුදු පැහැති කුඩක් ලෙස පැවති සුදු පැහැති කුඩක් ලෙස පැවති නිර්ජලීය කොපර් සල්ෆේට් නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරීම නිල් පැහැයට හැරීම වරන්න තුල ලියා ගන්නවා අපි නිල් පැනෙන් ලියන්න එමගින් නිගමනය කළ හැකි වන්නේ එමගින් නිගමනය කළ හැකි වන්නේ දහන පළ ලෙස H2O කියලා ලියලා ජලය කියලා ලියන්න. ජලය සෑදී ඇති බවයි. දෙක දෙවන නිරීක්ෂණය අවර්ණ හුණු දියරය කිරි පැහැයට හැරීමද සිදුවේ. කිරි පැහැයට හැරීමද සිදුවේ. එමගින් පැහැදිලි වන්නේ එමගින් පැහැදිලි වන්නේ දහන පළ ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදී ඇති බවයි. දාන පළ ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදී ඇති බවයි. හරි නේද? පාලින් ලියා ගන්න. ඉහත නිරීක්ෂණ ලැබීමට නම්
ඉහත නිරීක්ෂණ ලැබීමට නම් දහනය වූ ද්‍රව්‍ය තුළ කාබන් සහ හයිඩ්‍රජන් අන්තර්ගත විය යුතුය. අන්තර්ගත විය යුතුය. වරහණක් ඇතුළේ දාගන්න. දහනය යනු කිසියම් ද්‍රව්‍යයක් ජ්වලන උෂ්ණත්වයේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ආලෝකය හා තාපය නිදහස් කිරීමයි. හරි, එතකොට ඔය අදාළ ද්‍රව්‍ය දෙක දහනයට අදාළ ප්‍රතික්‍රියාව ලියාගමු. කාබන් සමග ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් වායුගෝලයේ ඔක්සිජන් තියෙන්නේ O2 වායු අණු විදිහට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඝන අවස්ථාවේ මෙහෙම තියෙනවා කියලා අපි ගමු. ඔක්සිජන් වායු අවස්ථාවේ හයිඩ්‍රජන් වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ජල වාෂ්ප. ඕකෙදී නම් භෞතික අවස්ථා ටික අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. භෞතික අවස්ථා නම් ඕනේ. මෙතන හයිඩ්‍රජන් වලට දාන්න භෞතික අවස්ථාවක් නැති වෙනවා. හයිඩ්‍රජන් විදිහට නෙමෙයිනේ දැන් මේක ඝන සංයෝගයක් විදිහට නෙමෙයිනේ තියෙන්නේ. ගෑස් දාන්නත් බෑ. ගෑස් දාන්න නම් පුළුවන්, හැබැයි නිටි වාෂ්පේනේ දැවෙන්නේ. ඒ නිසා මම දාන්නත් පුළුවන්. ඒක භෞතික අවස්ථා නම් අනිවාර්ය නැහැ. ඔය මේ දෙකවත් ලියා ගන්න කඩුම ගන්න. මෙන්න මේ දෙක ලියා ගන්න. මම ලියාගත්තත් ඇති. හරි. හරි නේද? ඊළඟ කතාව දැන් මේකෙදි පුතේ අර හදිසියේ හරි ඇහුවොත් ඇයි යූ නලය ජලය ගිල්ලලා තියෙන්නේ කියලා. ඒක වායු අවස්ථාවේ තියෙන ජලය ද්‍රව අවස්ථාවට පත් කරගන්න තමයි ඒක ජලය ගිල්ලන්නේ. හරි. ඒකත් ඕන්න මේ පැත්තකින් ලියලා තියෙමු. මේවා විද්‍යාත්මක පැහැදිලි කරන්න කියලා සමහරලාට අහන්න පුළුවන්. තරුවක් දාලා පැත්තකින් ඒක ලියලා තියෙමු. ඕකෙම පහලෙන් ලියන්න. නිල් පැනෙන් ලියලා තියන්න මෙහෙම. ඉහත ක්‍රියාකාරකමේදී යූ නලය සිසිල් ජලය තුල ගිල්වන්නේ දහන පළ ලෙස සෑදෙන
ජල වාෂ්ප ද්‍රව ජලය බවට පත් කර ගැනීමටයි. ද්‍රව ජලය බවට පත් කර ගැනීමටයි. හරි නේද? ඔච්චරයි ඔය ක්‍රියාකාරකමේ තියෙන්නේ. ඒතකොට අපි හයිඩ්‍රෝකාබන ගැන ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවක් යටතේ කතා කරන්න යන්නේ. හරි නේද? හයිඩ්‍රෝකාබන. අපි පහලින් මෙහෙම සටහනක් ලියාගමු. කළු පැනෙල් ලියන්න මේ සටහන. හයිඩ්‍රෝකාබන ඒවායේ ව්‍යුහය පදනම් කරගෙන ප්‍රධාන කොටස් තුනකට වර්ග කරයි. ඒවායේ ව්‍යුහය පදනම් කරගෙන ප්‍රධාන කොටස් තුනකට වර්ග කරයි. හරි නේද? එකක් තමයි පුතේ ඇල්කේන කියලා කියන්නේ. හයිඩ්‍රෝකාබන වර්ග කීපයක් තමයි අපි මේ කියන්නේ. ඇල්කේන කියලා වර්ගයක් තියෙනවා. දෙක ඇල්කීන කියලා වර්ගයක් තියෙනවා. ඇල්කීන. ඊට පස්සේ ඇල්කයින කියලා වර්ගයක් තියෙනවා. ඇල්කයින. හරිද? දැන් මොනවද මේ වර්ග තුන කියලා බැලුවොත් දැන් ඔය හැම වර්ගයක්ම හැදිලා තියෙන මූලද්‍රව්‍ය දෙකයි තියෙන්න ඕනි. සංඝටක මූලද්‍රව්‍ය දෙකයිනේ තියෙන්නේ. මොනවද මූලද්‍රව්‍ය දෙක? කාබන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා තමයි මේ හයිඩ්‍රෝකාබන කාණ්ඩ තුන නිර්මාණය කරන්නේ. පළවෙනි වර්ගයටයි අපි ඇල්කේන කියලා කියන්නේ. ඒකේ අපි හිතමු මෙහෙම කාබන් පරමාණු අතර හැම අවස්ථාවකදීම තනි බන්ධන විතරයි පවතින්නේ. මෙන්න මෙහෙම උදාහරණ විදියට මේවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ බලන්න. මේ කාබන් අතර කාබන්ලා දෙන්නෙක් අතර තියෙන්නේ ඒක බන්ධන විතරයි. ඒවට අපි කියනවා ඇල්කේන කියලා. තව හයිඩ්‍රෝකාබන වර්ගයක් තියෙන්න පුළුවන්. ඇල්කීන කියලා තියෙන්න පුළුවන් නෙමෙයි තියෙනවා. ඒවයේ කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා. හයිඩ්‍රජනුත් ඒකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් මෙහෙම. හරි. මේක විතරක් නෙමෙයි තියෙන්නේ තව ඕන තරම් මේ වගේ අපිට අඳින්න පුළුවන් ව්‍යුහ උදාහරණ දෙකක් අපි ලිව්වේ. තව ඇල්කයින කියන ඒවායේ තියෙන වෙනස්කම තමයි මේ කාබන් අතර බන්ධන තුනක් පිහිටන අවස්ථා තියෙනවා. මෙන්න මෙහෙම හයිඩ්‍රජන් එක්ක මේ පැත්තේ සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. මේ පැත්තෙන් තව කාබන් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ එතනින් ඔය තුන්වෙනි කාබන් තිබිච්ච තැනට එක හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට. එතකොට මේවායේ තියෙන වෙනස මොකද්ද? ඇල්කේන කියන ඒවායේ තියෙන්නේ කාබන් අතර තනි බන්ධන විතරයි. හරිද? අපි ඒවට කියනවා ඒක බන්ධන.
ඇල්කීන කියන ඒවායේ කාබන් කාබන් අතර දිත්ව බන්ධන තියෙනවා. දිත්ව බන්ධන එකක් හරි කීපයක් හරි තියෙන්න පුළුවන්. ඒක බන්ධනක් තියෙනවා. කාබන් කාබන් අතර ඒක බන්ධන තියෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ද්විත්ව බන්ධනයක් එකක් හෝ තිබිය යුතුයි. ඇල්කීනයක් වෙන්න නම්. ඇල්කයින කියලා කියන්නේ මොකද්ද? කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් බන්ධන තුනක් එකට තියෙනවා නම් එක බන්ධනයක් හරි බන්ධන කීපයක් හරි මෙහෙම ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන්. ඒ වගේ හයිඩ්‍රෝකාබන් වලට අපි කියනවා ඇල්කයින කියලා. හරිද? මේ මාතෘකා තුන ගැන කතා කරත් අපිට සෑහෙන විෂය කරුණු ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. විශාල මාතෘකා තුනක් මේ තියෙනවා. මේකෙන් අපි මේ ඇල්කේන ගැන බොහොම චුට්ටකුයි ඇල්කීන ගැන බොහොම චුට්ටකුයි තමයි අපි 11 වසරේදී කතා කරන්නේ. මේ ඇල්කයින ගැන කතා කරන්නෙම නැහැ. හරි. මේ මූලික සංයෝග දෙක තුනක් ගැන තමයි මේ පළවෙනි කාණ්ඩ දෙක යටතේ අපි කතා කරන්නේ. හරි නේද? එතකොට මේව ඉස්සරහින් පුතේ අපිට 1 2 3 දාලා දැන් මේක පහලින් ලිව්වනේ. අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අර 1 2 3 කියලා පහලට දාගලා ලියාගත්තනේ. ඒ ලියාගත්තට කමක් නැහැ. ඊට පහලින් වෙනම ලියාගත්තා නම් හරි මේ මං කියන ටික මේ. එතන ඉඳ නැත්තම්. හරි. ඇල්කේන ඉස්සරහින් ලියා ගන්න. කාබන් කාබන් අතර දැන් එතන ඉඳ නැතුව ඇතිනේ. පහලින් ආය ඇල්කේන කියලා දාලා තරුවක් දාලා ලියා ගන්න. 1 2 3 දාලා නෙමෙයි. තරුවක් දාලා ලියන්නකො මෙහෙම. පහළ වලින් අලුතෙන් තරුවක් දාන ඇල්කේන කියලා. ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. කාබන් කාබන් අතර ඒක බන්ධන පමණක් පවතින ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හඳුන්වයි. ඇල්කේන ලෙස හඳුන්වයි. හරි නේද? උදාහරණයක් කියලා දාගමු අපි උඩ තියෙන එක. මෙන්න මේක ඇඳගන්න ටක් ගාලා. මේ ඇල්කේන කියන්නේ එක සංයෝගයක් එහෙම නෙමෙයි පුතේ. ඇල්කේන වල සංයෝග ශ්‍රේණියක් තියෙනවා. ඇල්කේන මහ විශාල සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණ එකක් දාලා තියෙනවා. හරිනේ. දෙක දෙවෙනි තර ලකුණ දාලා යන්න. ඇල්කීන ඉස්සරහින් ලියා ගන්න. කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ පවතින ද්විත්ව බන්ධන එකක් හෝ පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන ලෙස හඳුන්වයි. ඇල්කීන ලෙස හඳුන්වයි. හරි. හැම බන්ධනයක් කාබන් කාබන් අතර තියෙන හැම බන්ධනයක්ම ද්විත්ව බන්ධන වෙන්න ඕනේ නැහැ.
දිත්ත බන්ධන එකක් හරි තියෙනවා නම් ඒවා අපි ඇල්කීන කියලා හඳුන්වනවා. හරි මෙතන මම තව කාබන් එකක් සම්බන්ධ කරන්නම් මේ. හැම කාබන් එකකටම පුතේ බන්ධන 4යි හදන්න පුළුවන්. ඒක බන්ධනයක් වුණත් තියෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක බන්ධන ගොඩක් වුණත් තියෙන්න පුළුවන් ඇල්කීන වල. අනිවාර්යෙන්ම ඇල්කීනයක් වෙන නම් ද්විත්ව බන්ධනයක් තිබිය යුතුමයි කාබන් කාබන් අතර. හරිද? මම කුරුට ගන්නම් අර කලින් පින්තූර වෙහෙනවා. එතකොට මේක ඇඳ ගන්න ටක් ගාලා හරි නේද? ඇල්කයින. ඊට පස්සේ අපි එතනින් ලියාගමු ඇල්කයින කියලා දාලා කාබන් කාබන් අතර කාබන් පරමාණු අතර කියලා ලියාගන්නකො. කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන එකක් හෝ පවතින ත්‍රිත්ව බන්ධන එකක් හෝ පවතින හයිඩ්‍රෝකාබන ඇල්කයින නම් වේ. ඇල්කයින නම් වේ. හරි අපි එන ඒකටත් එකක් ඇඳගමු මෙහෙම. කාබන් දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ දෙන්න අතර බන්ධන 3ක් හැදිලා තියෙනවා. එතකොට එක කාබන් එකකට තිබිය හැකි උපරිම බන්ධන ගාන 4යිනේ. ඒ 4ක් වෙන්න ඔන්න මම එතෙට හයිඩ්‍රජන් එක්කෙනෙක් සම්බන්ධ කරනවා. අනිත් එක්කෙනාට තව කාබන් එකක් සම්බන්ධ කරා. ඒ කෙලවරෙන් සම්බන්ධ වෙච්ච කාබන් එක්කෙනාට බන්ධන 4ක් නැහැනේ. එයාට තව 3ක් දාන්න පුළුවන්. ඒ 3ට මම හයිඩ්‍රජන් සම්බන්ධ කරනවා. හයිඩ්‍රජන්ට පුළුවන් එක බන්ධනයක් විතරයි හදන්න. ඔය විදිහට. මූලද්‍රව්‍ය දෙකයිනේ තියෙන්නේ. කාබනුයි හයිඩ්‍රජනුයි විතරනේ. වෙන ඒවා දාන්න බෑ. හයිඩ්‍රෝකාබන කියන්නේ ඒ මූලද්‍රව්‍ය දෙක විතරක් තියෙන නිසා. හරිද පුතේ? කතාව පැහැදිලිනේ. කාබන් කාබන් අතර තනි බන්ධන විතරක් නම් තියෙන ඇල්කේන. ද්විත්ව බන්ධන තියෙනවා නම් ඇල්කීන. ත්‍රිත්ව බන්ධන එකක් හෝ තියෙනවා නම් ඒවා ඇල්කයින කියලා හඳුන්වනවා. එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හරි. ඒ අතර තනි බන්ධනක් තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි නේද? අපි ආපහු ප්‍රධාන මාතෘකාවකට යනවා. ඇල්කේන ගැන අපි නැවත ප්‍රධාන මාතෘකාවක් විදිහට අධ්‍යයනය කරනවා. නිසා අනු මාතෘකාවක් ලියා ගන්න ඇල්කේන කියලා. මේක මකලා දාන්න නේද? මේක ලියලා ඉවරයිනේ ඔක්කොම. ඇල්කේන
මේ අර්ථය හැඳින්වීමක් ලියමු අපි මෙහෙම. සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු වන කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු වන කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් පවතින සංයෝග ශ්‍රේණියක් සමූහයක් කියන සංයෝග ශ්‍රේණියක් ඇල්කේන ලෙස හඳුන්වයි. ඇල්කේන ලෙස හඳුන්වයි. හරිද? ඇල්කේන ලෙස හඳුන්වයි. හරි නේද? මේකද පුතේ අපිට පළවෙනි ඇල්කේන වර්ගය අර ඉස්සෙල්ල කතා කරපු මෙතේන් කියන එක ගන්න පුළුවන්. මෙතේන් කොහොමද අපි මෙතේන් ලියන්නේ? නැත්තම් මීතේන් CH4 මේ තියෙන්නේ මෙතේන්. මේ ඇල්කේන වල පුතේ අගට ඒන් කියන ප්‍රත්‍ය එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නමේ අගට ඒන් කියන කොටස තියෙනවා. මෙතේන්. හරි. පළවෙනි ඇල්කේන වර්ගය. ඒක කාබන් පරමාණු 1යි. කාබන් පරමාණු 2ක් එකතු වෙලා හැදෙන ඇල්කේනය මෙන්න මෙහෙම කාබන් දෙන්න ලියලා ඒ දෙන්න ළඟ අතර එක බන්ධනයක් ඇඳලා. හරි. හැම කාබන් පරමාණුවකටම බන්ධන 4ක් වෙන විදිහට මෙන්න මෙහෙම ඉරි කෑලි 4ක් වෙන විදිහට සම්පූර්ණ කරනවා. මේ බලන්න. ඇයි ඉරි කෑලි 4ක් යන්නේ? ඒක ඉරකින් සංකේත වෙන්නේ එක බන්ධනයක්. ඒ කාබන් අතර ඇඳපු බන්ධනය හැර අනිකුත් බන්ධනවලට මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කරනවා. මේ බලන්න. මේකට අපි කියනවා එතේන් කියලා. එතේන්. ඒකෙත් අගට ඒන් කියන නම ඇවිල්ලා තියෙනවා. එතේන්. කාබන් පරමාණු 2ක් තියෙනවා නම් එතේන්. කාබන් පරමාණු ගාන එන්න වැඩි වෙද්දී මේවායේ තියෙන නම් වෙනස් වෙනවා. දැන් එකක් තියෙනවා නම් මෙතේන්, දෙකක් තියෙනවා නම් එතේන්, තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රොපේන් කියලා. හරි. ඉතින් මේවා එක එක අඳින්න පටන් ගන්නවා. අඳින්නකෝ. පහලට ඇඳනම් හොඳයි පුතේ මේ ටික. දැන් මට මෙතන ඉඩ නැති නිසා මම සංයෝග 4ක් මම අඳිනවා. මේක පිටුවක. මෙහෙම කරමු මේ. ඔයාලා ඉස්සෙල්ලම මෙතේන් කියලා ලියා ගන්න. සංයෝගය ඇඳලා ලියන්න කලින් අංක 1 දාලා මෙතේන් කියලා මෙහෙම. ඒ යටතේ මෙතේන් වල ව්‍යුහ සූත්‍රය අඳින්න මේ විදිහට. මේ ඇඳලා තියෙන කාබන් පරමාණු සම්බන්ධ වෙලා තියෙන විදිහ.
එතකොට මෙයාගේ කාබන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 4යි තියෙන නිසා මෙයාගේ සූත්‍රය අපිට ලියන්න පුළුවන් CH4 කියලා. හරි. ඊළඟ එක්කෙනාට කියනවා අපි එතේන් කියලා. එයාවල මේ ඇඳපු එකට පහලින් ඇඳ ගන්න. මෙහෙම වම් පැත්තෙන් අඳින්න නැතුව පහලින් ඇඳගත්තම හොඳයි කියලා හිතෙනවා. එතේන් කියන එක්කෙනාගේ ව්‍යුහ සූත්‍රය අඳින්න කාබන් පරමාණු 2යි හයිඩ්‍රජන් 6යි එකතු වෙලා තියෙනවා. එයාගේ සූත්‍රය අපිට ලියන්න පුළුවන් නිසා C2H6යි කියලා. C2H6. හරිනේ. තුන්වෙනි කෙනා මම පහලින් අඳිනවා. එයාට කියනවා ප්‍රොපේන් කියලා. ප්‍රොපේන්. එතකොට ප්‍රොපේන් අඳිනකොට කොහොමද අඳින්නේ? ඉස්සෙල්ලාම මෙයාගේ කාබන් පරමාණු 3ක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. මේ අණුපිළිවෙලින් යන්නේ කාබන් පරමාණු ගණන අනුව. කාබන් පරමාණු 3ක් මෙහිම රේඛීය දාමයක් විදිහට ඇඳගත්තා. ඒ හැම කාබන් පරමාණුවක්ම එක ඉරි කෑල්ලකින් සම්බන්ධ කරනවා. එක ඉරි කෑල්ලකින් මොකද්ද අදහස් වෙන්නේ? එක බන්ධනයක් තියෙන බව. හරිද? හැම කාබන් පරමාණුවකටම සෑදිය හැකි උපරිම බන්ධන ගාන 4යි. හතරවෙනි කාණ්ඩය නිසා සංයුතාව 4යිනේ. මේ ඉතිරි බන්ධන වලට මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කරනවා. මේ විදිහට. එතකොට දැන් මේ මැද ඉන්න කාබන් පරමාණුවේ බන්ධන දෙකක් දැනටමත් හදලා ඉවරයි. තව දෙකයි යාට හදන්න පුළුවන්. එතකොට මේ බලන්න. මෙහෙම හයිඩ්‍රජන් පරමාණු දෙක දැම්මා. කෙළවරේම ඉන්න කාබන් පරමාණුව තාම හදලා තියෙන එක බන්ධනයයි. එහෙනම් එයාට තව බන්ධන 3ක් හදන්න හැකියාව තියෙනවා. ඒව හදන්නේ හයිඩ්‍රජන් එක්ක. කාබන් පරමාණු 3කට සීමා වෙන්නේ ඊට වඩා නැහැ. ප්‍රොපේන් වල කාබන් පරමාණු 3ක් තියෙන නිසා තමයි ඒකට ප්‍රොපේන් කියලා කියන්නේ. මම නම ආපු විදිහ ඊළඟට පැහැදිලි කරනවා. දැන්ට මෙහෙම ඇඳ ගන්න ප්‍රොපේන්. මේ කාබන් පරමාණු 3ක් තියෙන නිසා C3 කියලා දාන්න පුළුවන්. හයිඩ්‍රජන් ගාන වටේම ගණන් කරන්න 3යි 5යි 8ක් තියෙනවා. C3H8 කියලා අපිට මේකේ රසායනික සූත්‍රය ලියන්න පුළුවන්. C3H8. හරිද? අවබෝධයෙන් අඳින්න බලාගෙන අර පුංචි ළමයි මේ රූප අඳිනා වගේ මෙහෙට ඉරි කෑල්ලයි අරහෙට ඉරි කෑල්ලයි කියලා එහෙම නෙමෙයි අඳින්නේ. කාබන් පරමාණුවකට හැම එකටම හදන්න පුළුවන් බන්ධන 4යි තියෙන. බන්ධන 4 සම්පූර්ණ වෙන්න අඳින්න ඕනේ. කාබන් අතර තනි බන්ධන විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඔය ප්‍රොපේන් කියන සංයෝගයත් වායුමය සංයෝගයක්. ඒ ප්‍රොපේන් කියන එක පුතේ තියෙනවා අර LP ගෑස් වල තියෙන එක සංයෝගයක් තමයි ප්‍රොපේන් කියලා කියන්නේ. හරි. එතකොට මම ප්‍රොපේන් අයින් කරනනේ දැන් ඇති නේද වෙලා? හරි. හතරවෙනි එක කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කේනය අපි එකට කියනවා බියුටේන් කියලා. බියුටේන්. හරි. කාබන් පරමාණු 4ක් තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම මේක අදිනකොට කොහොමද කරන්නේ? මේ රේඛීයව කාබන් පරමාණු 4ක් අපිට එල්ල ගන්න පුළුවන්. මෙහෙම. දැන්
හැම කාබන් පරමාණුවක්ම තනි බන්ධනයකින් සම්බන්ධ වෙලා තියෙනවනේ ඇල්කේන වල තියෙන පොදු ලක්ෂණය ඒක. මේ ඔන්න ඒ ටික දාගත්ත ඉස්සෙල්ලම. හැම කාබන් පරමාණුවකටම එක බන්ධනයක් ගානේ තියෙන කාබන් දෙකක් අතර. හරිනේ. එතකොට හැම කාබන් පරමාණුවකටම බන්ධන 4ක් සෑදිය හැකියි කියලා කිව්වා කලිනුත්. ඔන්න පළවෙනි කාබන්ගේ බන්ධන 4 හරි. දෙවෙනි කාබන්ගේ බන්ධන දෙකක් එයා දැනටම හදලා ඉවරයි. එයාට තව දෙකයි හදන්න පුළුවන් හයිඩ්‍රජන් එක. ඔන්න ඒ දෙක හැදුවා. තුන්වෙනි කාබනුත් එහෙමයි දැනට බන්ධන දෙකක් හදලා තියෙන්නේ කාබන් දෙන්නෙක් එක්ක. තව බන්ධන දෙකයි එයාටත් හැකියාව තියෙනවා. අවසානට ඉන්න කාබන්ට තව බන්ධන 3ක් හැදුවා. ඒක එක බන්ධනයක් විතරක් මේ වෙද්දි හදලා තියෙන නිසා. කාබන් පරමාණු උපරිම බියුටේන්ගේ තියෙන 4යි පුතේ ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. බියුටේන් කියන්නේ කාබන් 4ක් තියෙන ඇල්කේන වර්ගය කියන අදහසින් ඒ නිසා කාබන් පරමාණු මෙතනින් එහාට සම්බන්ධ කරන්නේ අනිත් ඔක්කොම හයිඩ්‍රජන් විතරමයි. මොකද මේවා හයිඩ්‍රෝකාබන්. කාබන් සහ හයිඩ්‍රජන් විතරයි මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ. මේ බලන්න. බියුටේන්. එතකොට මේකේ සූත්‍රය අපි ලිව්වොත් කාබන් කීයක් තියෙනවද? 4යි තියෙන්නේ. හයිඩ්‍රජන් ගණන් කරලා බලන්න 3යි 5යි 7යි 9යි 10ක් තියෙනවනේ. හයිඩ්‍රජන් 10යි. සූත්‍රයත් ලියා ගන්න. හරිද? දැන් වැඩේ තේරෙනව නේද? හරි. දැන් ওই බියුටේන් කියන එක්කෙනාගේ තියෙන මොකද්ද මූලික ලක්ෂණය? කාබන් 4යි එයාගේ තියෙන්න පුළුවන්. කාබන් 4 නිසා තමයි බියුටේන් කියලා කියන්නේ. මොන දැන් මම ඔයාලට ආයි සම්බන්ධතාවයක් පෙන්නනවා. මේ මෙත් තෙත් ප්‍රොප් බියුට් එහෙම කියලා ඔය දාලා තියෙන පුතේ ගණනය කිරීමේ ක්‍රමවේදයක්. මේ බලන්න. මෙත් කියලා කියන්නේ 1. එත් කියලා කියන්නේ 2. ප්‍රොප් කියන්නේ 3. 4 කියන්නේ බියුට්. 5ට පෙන්ටා. හරි. ඊට පස්සේ 6ට එනවා හෙක්සා. ඔයාලා සමහරවිට ඔය IT කරනකොට එහෙම අහලා ඇති. 6 පාදයෙන් ලියනකොට එහෙම මේ ඉලක්කම් ලියනකොට හෙක්සා ඩෙසිමල් එහෙම කියලා කියනවා නේද? හෙක්සා කියන කෑල්ල ඒ විදිහට ආවේ. එතකොට 7 හෙප්ටා. හරි. ඊට පස්සේ 8ට ඔක්ටා. ওই විදිහට මේ කාබන් පරමාණු සංඛ්‍යාව එක්ක සම්බන්ධයක් මේ නම් වල තියෙනවා. හරිද? ඒකේ අදහස ඔන්න පැත්තකින් ලියාගත්තට කමක් නැහැ. අපි මේක අන්තිමට ලියාගමු. දැන්ම ඕනේ කියලා හිතනවා. අපි අන්තිමට ඒක ලියාගමු. හරි. දැන් මේ බියුටේන් කියන එකට මේක විතරද අපිට අඳින්න පුළුවන් ව්‍යුහ සූත්‍රය. මේ කාබන් පරමාණු 4ක් මීට වඩා වෙනස් විදිහකට සම්බන්ධ වෙන්න බැරිද? මෙහෙම පුළුවන් නෙමෙයි. කාබන් 3 දෙනෙක් ඉන්නවා පේලියට. මේ මැද ඉන්න කාබන්ට තව එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒත් වරදක් නැහැනේ. කාබන් 4යි කාබන් 4 අතර තියෙන්නේ තනි බන්ධන විතරයි. හරි. ඒකට තව කෙනෙකුට මේක මෙහෙම හිතෙන්න පුළුවන්. මේ බලන්න. කාබන් 3ක් මෙහෙම පේලියට තියෙනවා. තව එක කාබන් එකකට මෙහෙම සම්බන්ධ වෙනවා කියලා හිතුවොත්. හරි. ඒක වෙනසක් නෑ පුතේ. උඩ ඇඳලා තියෙන එකම තමයි ආයෙත් අපි වෙනස් විදිහකට අඳින්න යන්නේ. ඒක වෙනසක් නෑ. ඇයි හේතුව මේ පළවෙනි කාබන්ට සම්බන්ධතාවයේ තියෙන දෙවෙනි කාබන් එක, දෙවෙනි කාබන්ට තුන්වෙනි කාබන් එක, තුන්වෙනි කාබන්ට හතරවෙනි කාබන් එක තමයි මෙතන සම්බන්ධය තියෙන්නේ. මේ බලන්න මෙතනත් එහෙමනේ.
පළවෙනි කාබන් දෙවෙනියත් එක්ක දෙවෙනි කාබන් තුන්වෙනියත් එක්ක තුන්වෙනි කාබන් හතරවෙනියත් එක්ක. හරි. ඒ නිසා ඔය පහලින් ඇඳලා තියෙන දෙවෙනි අවස්ථාව නම් ඒක වෙනස් එකක් විදිහට සලකන්න බෑ. අර උඩ එකම තමයි ඒ තියෙන්නේ. හරි. එතකොට මෙහෙම ඇඳලා දැන් මොකද කරන්නේ? ඔය දෙවෙනි එකත් ගන්න පුළුවන්. එතකොට හැම කාබන් එකකටම බන්ධන 4 සම්පූර්ණ කරන්න. ඉන්න පළවෙනි එක්කිනාගේ බන්ධන 4. හයිඩ්‍රජනුත් දාගෙනම යන්න. දෙවෙනි කාබන් බන්ධන කීයක් හදලා තියෙනවද දෙවෙනියට ඉන්න එක්කෙනා? මේ මැද ඉන්න කෙනා. එයා දැනටම කාබන් 3 දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. යාට තව එක බන්ධනය හදන්න පුළුවන්. හරි. තුන්වෙනි කාබන් එක බන්ධනය තාම හදලා තියෙන්නේ. තව හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා මේ. මේ අනිත් කාබන් එක්කෙනා මේ දාමින් පිට ඉන්න එක්කෙනා එයා දැනට හදලා තියෙන එක බන්ධනය. එයාට තව හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් එකතු කරගන්න පුළුවන්. බන්ධන 3ක් හදාගන්න පුළුවන් තව. හරි නේද? එතකොට ඒකත් එතකොට බියුටේන් වල සූත්‍රයක් තමයි. හරිනේ. එතකොට ඒකෙත් බලන්න කාබන් 4යි තියෙන හයිඩ්‍රජන් පරමාණු ගන්න සමානද කියලා බලන්න. ඒකත් ඇඳ ගන්න. කාබන් 4යි හයිඩ්‍රජන් ගන්න බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒත් හරි නේද? C4යි H10යි තමයි ඒකෙත් එන්නේ. ළමෙක් දාලා තියෙනවා මැසේජ් එකක්. මැද ඉන්න කාබන් තවත් කාබන් 3 දෙනෙක් එක්ක සම්බන්ධයි කියලා. ඔව් කාබන් 3 දෙනෙක් එක්ක සම්බන්ධයි තමයි අපි කිව්වේ කාබන් අතර ඒක බන්ධන තියෙනවා කියලා විතරයි. හැම කාබන් පරමාණු දෙකක් අතරම තියෙන තනි බන්ධනයක් විතරයි. ද්විත්ව බන්ධන නැහැ නේද කොහෙවත්? එක කාබන් එකකට තවත් කාබන්ලා සමග ඒක බන්ධන ඕන තරමක් හදාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. හැබැයි එක කාබන් එකක් එක්ක බන්ධන දෙකක් හදන්න බෑ. මෙහෙම හැදුවොත් ඒක ඇල්කේනයක් කියලා කියන්නේ නැහැ. අපි හිතමු ඔය තුන්වෙනි කාබන් පරමාණුවේ තියෙන හයිඩ්‍රජන් මෙහෙම අයින් කරා නම් එයාට තව බන්ධනයක් හදන්න පුළුවන් නේ. එයා ඒ බන්ධනය මේ කාබන් එකක් එක්ක හැදුවොත් ඔන්නෝම අන්න වැඩේ අවුල් යනවා. දැන් එතකොට එයා ඇල්කේනයක් නෙමෙයි. එතකොට ඇල්කීන කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හරි. ඒ එක කාබන් එකකට තවත් කාබන්ලා 4ක් එක්ක වුණත් බන්ධන හදාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැම කාබන් එකක් එක්කම තනි බන්ධනයක් විතරක් හදනවා කියන එක තමයි ඇල්කේන කියන එකේ අර්ථය. එහෙම නැතුව කාබන් කෙනෙක් තවත් කාබන්ලා කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා එකක් නෑ. ද්විත්ව බන්ධනයක් කියන්නේ කාබන් පරමාණු දෙකක් අතර තමයි මේ ද්විත්ව බන්ධනේ තියෙන්න ඕන. හරි නේද? ප්‍රශ්න තියෙනවා අහන්න පුතේ. මේ වහනකොට තමයි ඔයාලගේ මේ ප්‍රශ්න උත්තර විසඳෙන්නේ. හරි මේක ඇඳලා ඉවර ඇති කියලා මම හිතනවා. ඔය ව්‍යුහ සූත්‍ර දෙකම අඳින්න පුළුවන් බියුටේන් වලට. දෙකම නිවැරදි. ඒකට බියුටේන් කියන්නේත් මොනවද? අපි ඔය ගෙදරදී උයන්න ගන්න ගෑස් එකේ තියෙන එක වායුවක් බියුටේන්. හරි නේද? අපි ඊළඟ එකට යනවා පුතේ. කාබන් 5ක් තියෙන ඇල්කේනේ අඳින්න යන්නේ. ඒකට අපි කියනවා පෙන්ටේන් කියලා.
දැන් ඔයාලට මේකට අග්ගාලා අඳින්න පුළුවන්. දැන් වැඩේ තේරෙනවනේ කොහොමද අඳින්නේ? පළවෙනි එක අපිට අඳින්න පුළුවන් කාබන් පහක් මෙහෙම එකම රේඛාවක පිහිටන විදිහට ඇඳලා හැම කාබන් එකක්ම තනි බන්ධනයකින් සම්බන්ධ කරා කාබන්ලා හැමෝටම බන්ධන 4 ගානේ හැදෙන්න හයිඩ්‍රජන් දුන්නා. මේ පළවෙනි එක්කෙනාගේ බන්ධන 4 සම්පූර්ණ වෙන්න හයිඩ්‍රජන් 3ක් දැම්මා. දෙවෙනි එක්කෙනාට දැනටමත් බන්ධන 2ක් තියෙනවා. තව 2යි ඕනි 4ක් වෙන්න. ඒ දෙකට හයිඩ්‍රජන් දැම්මා. මැද ඉන්න අනිත් කාබන්ටත් එහෙමයි මේ. ඊළඟ එක්කෙනාත් මැද ඉන්නේ යාටත් තව 2යි පුළුවන් හදන්න. අවසාන එක්කෙනාට තව බන්ධන 3ක් හදන්න පුළුවන්. ඉතින් බොහොම සරලයි. හරි නේද? පෙන්ටේන්. හරිනේ. එතකොට මෙයාගේ බලමු අපි ව්‍යුහ සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. කාබන් පරමාණු 5ක් තියෙනවා. හයිඩ්‍රජන්ල ගණන් කරන්න බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 12යි නේද? ඔව් 12යි. හයිඩ්‍රජන් 12යි. එතකොට මේකටත් පෙන්ටේන් වලටත් අර වගේ එකක් අපිට ඇඳ ගන්න පුළුවන්ද බලන්න? පුළුවන් නේද අඳින්න තව එකක්? කොහොමද බලන්න අඳින්නේ? අපි දාමු මෙහෙම. කාබන් පරමාණු 4ක් අරගමු පේලියට. ඒකෙන් කෙලවරේ දෙන්නට සම්බන්ධ කරලා වැඩක් නැහැ පුතේ. කෙලවරේ දෙන්නට තව කාබන් පරමාණුවක් සම්බන්ධ කරොත් අර විදිහම තමයි එන්නේ. හරි? ඒ නිසා මැද ඉන්න එක්කෙනෙකුට අපි තව කාබන් පරමාණුවක් සම්බන්ධ කරමු. මේ විදිහට. හරි. එතකොට ඔන්න දැන් කාබන් පරමාණු 5යි තියෙන්නේ. හැම එකකටම අපි බන්ධන 4 වෙන්න හයිඩ්‍රජන් දාගෙන යනවා. පළවෙනියට 3ක් දෙනවා හයිඩ්‍රජන්. දෙවෙනිය දැන්ටම බන්ධන 3ක් හදලා තියෙන යට එකක් දෙනවා තව. තුන්වෙනිය බන්ධන 2ක් හදලා යාට තව බන්ධන 2කින් හයිඩ්‍රජන් 2ක් දෙනවා. අවසාන එක්කෙනා එකයි හදලා තියෙන්නේ යාට තව 3ක් දෙනවා. පැත්තකින් ඉන්න කෙනා ඒ කෙනාගේ මම වෙන පාටකින් දාන්න අපහැදිලි වී කියලා එක බන්ධනය හදලා තියෙන තව 3 දෙනෙක් යාට දෙනවා. හයිඩ්‍රජන් 3ක්. කාබන් 5 බලන්න හයිඩ්‍රජනුත් හරිද කියලා. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි හරි. හරිනේ. ඔය විදිහට අඳින්නත් පුළුවන්. මම ඒතර පළවෙනි පෙන්ටේන් එක්කෙනා දැන් මකනවා. හරිනේ දෙවෙනියත් ඇඳ ගන්න ඔයාලා. ඊළඟ එක්කෙනා තව එක්කෙනෙක් පුළුවන්ද බලන්න? පුළුවන්. මැදට දානවා එක කාබන් එක්කෙනෙක් මේ. මැදට කාබන් කෙනෙක් දාලා එයාගේ වටේට කාබන්ලා 4 දෙනෙක් දානවා මේ. එයාට බන්ධන 4යින් හදන්න පුළුවන්. ඒ 4ම කාබන්ලා එක්ක දානවා. වෙන වෙනම කාබන් පරමාණු 4ක් සමග තනි බන්ධන තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඇල්කේන කියන ලක්ෂණය තාම වෙනස් වෙලා නැහැනේ. හැම කාබන් පරමාණුවකටම බන්ධන 4 ගාන ලැබෙන්න හයිඩ්‍රජන්ලා දානවා. මැද කාබන් එකට ආයේ හයිඩ්‍රජන් දාන්න බෑ. ඇයි හේතුව තවත් ඒකට බන්ධන හදන්න බෑ. යා බන්ධන 4ක් හදලා අවසානයි මේ වෙන්නේ. හරි නේද? මම මේක පුතේ කාබන්ලා කාබන් දාමේ මම වෙනම මේ ටික වෙන පාටකින් පෙන්නන්නම් මේ කාබන් ඔයාලත් ඒක වෙනම පෙන්වන්න ගැටලුවක් නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.
මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙයත් එතකොට පෙන්ටේන්ම තමයි. කාබන් 5යි මෙයාගෙත් තියෙන්නේ. හයිඩ්‍රජන් බලන්න. කාබන් පරමාණු 4කට 3 ගානේ හයිඩ්‍රජන් තියෙනවා. 4 වරක් 3 12. මේක වෙනස් වෙන්න බෑ සූත්‍රය. හරි අපි වෙනත් ව්‍යුහ සූත්‍රය ඇඳලා කියලා මේ සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. රසායනික සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඒක C5H12ම තමයි. හරිද? දැන් අපිට ආය ඔන්න තව ඉස්සරහට ඇඳගෙන යන්න පුළුවන්. එතකොට හෙක්සේන්, හෙප්ටේන්, ඔක්ටේන් මේ විදිහට ඇඳගෙන යන්න පුළුවන්. ඔක්ටේන් කියන එක නම් කලින් ඇහුණා අපිට ඒ වචනේ. මොකද ඔක්ටේන් කියන්නේ? ඔක්ටේන් කියලා කියන්නේ අර මේ මොනවාද පෙට්‍රල් වල තියෙන රසායනික සංයෝගය අපි ඔක්ටේන් කියලා කිව්වනේ. හරි. මේ මම මේ ටික මකලා දාන්න නේද? තව අඳින අය ඉන්නවද? ඔක්ටේන් අපි ඇඳලා බලමු. එතකොට මොන වගේද කියලා. හරි මකලා දානවා. මේ බලන්න හෙක්සේනුත් අපි ඕන නිකන් අඳිමු. හෙක්සේන්. දැන් ඔයාලට මේක තනියෙන් අඳින්න පුළුවන්. හෙක්ස් කියන්නේ 6ට. හෙක්සේන්. එතකොට යා කාබන් පරමාණු 6ක් එක තමයි හදන්නේ. එතකොට කාබන් පරමාණු 6 මෙහෙම පොලිමරට දාගන්න ඉස්සෙල්ලම. දැන් මේ වැඩේ තේරෙනවා. දැන් ආයෙ මං අඳින්න ඕනේ නැහැ. ඔයාලට තනියෙන් අඳින්න පුළුවන් මේක. මේ බලන්නකෝ. මේකෙත් දැන් එක එක විදිහට මේ හෙක්සේන් වල ව්‍යුහ සූත්‍රය ඕනනම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. අර කලින් අපි පෙන්ටේන් වලට වෙනස් ව්‍යුහ සූත්‍ර ඇඳා වගේ වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවා කියලා අර නීති වෙනස් වෙන විදිහට දාන්නේ නැහැ. මේක බලන්න හයිඩ්‍රජන් කීයක් තියෙනවද කියලා. 3යි 2යි 5යි 7යි 9යි 11යි 11යි 3යි 14යි. හයිඩ්‍රජන් 14යි. හෙක්සේන්. ඔකත් ඇඳ ගන්නකො ඕන හෙක්සේන්. හරි නේද? ඔයාලට 5ක් විතරයි පොතේ දීලා තිබුණේ. මම 6 වෙනි එකත් ඇඳලා. මේකෙත් ඕන අපිට තව වෙනස් ඒවා අඳින්න පුළුවන්. හෙක්සේන් වල ව්‍යුහ සූත්‍ර අඳින්න පුළුවන්. බලමු අපි එකක් දෙකක් ඇඳලා. මේක දැන් සම්පූර්ණ කාබන් පරමාණු 6ක් පේලියට තියෙනවනේ. 6න් එක්කෙනෙක් විතරක් අපි ගලවමු. එතකොට මැද තියෙනවා කාබන් 5ක දාමයක්. මේ බලන්න. කාබන් 5ක් එක දිගට ඇඳලා එක්කෙනෙක් දාමු. තාම ආසන්න තැනකට මෙහෙම. දැන් හරිනේ. කාබන් 6ක් ආපහු තියෙනවා. ඔන්න බන්ධන 4 සම්පූර්ණ වෙන්න මෙහෙම දාන්න පුළුවන්. මම මෙතන පුතේ ඉඩ මදි නිසා මම මෙතන CH3 කියලා මෙහෙම දාන්න. මේ H3ක් ඉන්නවා කියලා මෙහෙම දාන්න. හරි කොහොම අඳින්නත් පුළුවන්. ඔය දැන් එක කාබන් එකක් විතරයි ගැලෙවි දිග දාමෙන් ඕන තව කාබන් එකක් මේ කාබන් එක තියෙන තැන ආයෙ වෙනස් කරන්න පුළුවන්. එක කාබන් එකක් ගලවගෙන දැන් එයා හයි වෙලා ඉන්නේ කීවෙනි කාබන් පරමාණුට බලන්න. 4 වෙනි එකනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕන්නම් දැන් මම පළවෙනි එක මකලා දාන්නම් මෙතන. මේ බලන්න. ඔන්න මං ඊළඟ අවස්ථාවේදී මොකද කරන්නේ මේ කෑල්ල දැන් 4 වෙනි කාබන් එකට සම්බන්ධ වෙලා තිබිච්ච එක
මම දානවා තුන්වෙනි කාබන්ට මේ හයිඩ්‍රජන් ඔන්න වෙනස් කරා. මෙයාට හයිඩ්‍රජන් එකක් දෙන්න. හරි. ඕනනම් දෙවෙනි කාබන් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ ඔය විදිහට දෙවෙනි කාබන් එකට සම්බන්ධ කරත් අර කලින් ඇඳපු එක වගේම තමයි එන්නේ. එක කාබන් එකක් විතරක් වෙනස් කරලා නේ තියෙන්නේ. ඕනනම් මේකට දැන් තව ආයෙ වෙනස් කරන්න පුළුවන්. තව කාබන් එකක් මේ දිගදාමයෙන් ගලවන්න පුළුවන්. මේ බලන්න. දිගදාමයට 5ක් නේ ගත්තේ අපි දිගදාමයට දැන් 4ක් අරගමු. 4ක් අරගෙන මෙතෙන්ට එක්කෙනයි මෙතෙන්ට එක්කෙනයි සම්බන්ධ කරලා හදාගත්තා. තව එකක් ඔන්න බලන්න. එතකොට මෙහෙම ගන්න පුළුවන්. මෙයාට මං H3 කියලා දාන්න. මෙයාටත් H3 කියලා දාන්න. මෙයාට ආයේ H2ක් දාන්න පුළුවන්. අවසාන එක්කෙනාටත් හයිඩ්‍රජන් 3ක් දාන්න පුළුවන්. හරි. ඔහොම එක එක ඒවා අඳින්න පුළුවන්. ඒතකොට දැන් හෙක්සේන් වලම තව 2 3ක් අඳ ගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් මේක මහ ගොඩක් තියෙන. ඉතින් ඒක එච්චර අත්‍යවශ්‍ය නැහැ. ඔන්න අපි 2 3ක් එහෙම ඇඳලා පෙන්නවා. හරිද? එතකොට මම දැන් ඔන්න ඔය ඇඳපු රසායනික සංයෝගවල සූත්‍ර ලියන්න යන්නේ. දැන් මම මේ ටික මකලා දාන්න යන්නේ. කාට හරි අවශ්‍යයි කියන දේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක අත්‍යවශ්‍ය නෑ අපිට මේ ටික ඕනේ නෑ. මම නිකන් මේ ටික හැන්දේ. හරි නේද? මම මේක මකලා දානවා. මම දැන් ওই ලියපු හැම සූත්‍රයකම ලියනවා නම සහ ඒකේ සූත්‍රය. මොකක්ද ඉස්සෙල්ලාම ලිව්වේ අපි මෙතේන් කියලා ලිව්වනේ. මෙතේන්. හරි. සූත්‍රය මොකද්ද? CH4. කාබන් පරමාණු එකයි. හරි. ඒ නිසා යාට ආවා මෙත් කියලා කොටසක්. දැන් ඉතුරු ටික මේ විදිහට ලියලා බලන්න. එතෙන් එයාගේ සූත්‍රය ආවේ C2H කීයද? H6 නේද ආවේ? කාබන් පරමාණු දෙකයි. ඒ නමේ මුල් කොටස ආවා එත් කියන කෑල්ල. හරි. ඊට පස්සේ ආවා ප්‍රොපේන් C3යි H8යි. මේ විදිහට ලියාගෙන යන්න පුතේ පහලට. කාබන් පරමාණු 3යි. ඒකට අපි ප්‍රොප් කියන කොටස ගත්තා. ඊට පස්සේ බියුට් C4යි H10. කාබන් පරමාණු 4යි. හයිඩ්‍රජන් ගැන අපි ඉතින් සලකන්නේ. බියුටා කියලා කියන්න පුළුවන්. බියුට් කියලා කියන්නත් පුළුවන් ගැටලුවක් නෑ. හරි. මෙහෙම. ඒ අවසාන මූලික උපසර්ගය අපිට අවසාන කරේ මූලික එක. ඊළඟ එක අපිට පෙන්ටේන් සෝරි මෙතන බියුටේන් එන්න ඕන පුතේ. බියුටේන් පළවෙනි අවස්ථාව. මෙතන පෙන්ටේන් C5යි H12. කාබන් පරමාණු 5ක ඇල්කේනය. එකට අපි පෙන්ටා කියන වචනේ අරගත්තා. මූලික කොටස. පස්සේ හෙක්සේන් ඒකත් අපි ලිව්වනේ. C6H14 කාබන් පරමාණු 6යි. හෙක්සා කියන කෑල්ල අපිට උපකාර වුණා මේක හදාගන්න. හරි නේද?
මෙහෙම ඉලක්කමක් දාගෙන යන්න. හැම වෙලාවකදීම පුතේ මේ ඉලක්කම් අතර සම්බන්ධය බලන්න. පළවෙනි එකේ කාබන් ගාන වගේ දෙගුණයකට වඩා දෙකක් වැඩි. කාබන් පරමාණු එකයි තියෙන්නේ. දෙකෙන් වැඩි කරපුවාම දෙකයි. එකට දෙකක් එකතු වුණාම හතරයි. දෙවෙනි එකේ කාබන් දෙකයි තියෙන්නේ. දෙකේ ඉලක්කම දෙකෙන් වැඩි වුණාම හතරයි. එකට දෙකක් එකතු වුණාම හයයි. තුන්වෙනි එකේ තුනේ ඉලක්කම තියෙනවා. තුන දෙකෙන් වැඩි කරලා තව දෙකක් එකතු වුණා නම් හරි. තුන් වරක් දෙක 6යි. තව දෙකක් එකතු වුණාම 8යි. හතර වරක් දෙක 8යි. 8ට තව දෙකක් එකතු වුණාම 10යි. හයිඩ්‍රජන් ගාන එනවා. පහ දෙකෙන් වැඩි වුණාම 10යි. එකට දෙකක් එකතු කරාම 12යි. 6 දෙකෙන් වැඩි වුණාම 12යි. එකට තව දෙකක් එකතු වුණාම 14යි. මේ විදිහට මේ ඉලක්කම් අතර සම්බන්ධයක් තියෙනවා. කාබන් සහ හයිඩ්‍රජන් අතර සම්බන්ධයක් අපිට පේනවා එතකොට. හරි නේද? එතකොට අන්නේ සම්බන්ධය පෙන්වන්න තමයි මම මේ ටික ලිව්වේ. කාබන් පරමාණු ගාන දෙකෙන් වැඩි වෙලා ඒකට තව දෙකේ ඉලක්කමක් එකතු වුණා නම් ඒන උත්තරයට තව දෙකක් එකතු වුණා නම් අන්න හයිඩ්‍රජන් ගාන එනවා. අපි මේක ඔක්ටේන් කියන එකත් ලියාගමු අවසාන වශයෙන්. මේ ඔක්ටේන්. ඔක්ටේන් වල එතකොට කාබන් කීයක් එනවද? කාබන් 8යි. 8 දෙකෙන් වැඩි වුණාම 16යි. 16ට දෙකක් එකතු කරලා තමයි හයිඩ්‍රජන් ගාන දාන්නේ. හරි. ඔක්ටේන් වල කාබන් පරමාණු අපි ඊට කලින් 7 ලිව්වේ නෑනේ පුතේ. 7ත් ලියාගමු කමන්නේ. 7ත් ලියලිමු. 7 8 ලියලිමු. ඒක හෙප්ටේන්. හෙප්ටේන් කියන එක තමයි කාබන් 7 සංයෝගය. C7යි හයිඩ්‍රජන් ගාන එකතු කරගන්නේ කොහොමද? 7 දෙකෙන් වැඩි වුණාම 14. ඒකට තව දෙකක් එකතු වෙන්න ඕනේ. 16යි. කාබන් 7 අවස්ථාව කාබන් පරමාණු 7යි. ඒකේ උපසර්ගය හැදුනේ හෙප්ටා කියන එකෙන්. ඒකට තමයි 7 එන්නේ පුතේ. උඩ පොඩ්ඩක් වැරදිලා නේද? එතනට 7 නෙමෙයි 6 ඉන්න ඕනේ. මේක හෙක්සා කියන එක 6 ඉන්න ඕනේ පුතේ බලන්න. චූටි වැරද්දක් වෙලා එතන මේ හදාගන්න එක. ඊළඟ එකේ කාබන් පරමාණු 8 පිළිවෙලින් එනවා 8යි. එතනට ඔක්ටා කියන කොටස ආවා. ඔක්ටා කියන එකෙන් 8 තමයි අදහස් වෙන්නේ. ඇල්කේන කියන එකේ අර ඒන් කියන කොටස අගට ඇවිල්ලා තමයි ඔක්ටාඑන් ඔක්ටේන්. හෙප්ටාඑන් හෙප්ටේන්. හෙක්සාඑන් හෙක්සේන්. පෙන්ටාඑන් පෙන්ටේන්. බියුටාඑන් බියුටේන්. ප්‍රොපේන් ප්‍රොපේන්. එහෙම එත්තේන් එතේන් මෙතේන් මෙතේන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි නේද? මේක මකලා දාන්නද පුතේ? ඇතිද වෙලාව? ඇති නේද? හරි මේක මකලා අපි පහලින් ලියාගමු. පාට පෑනෙන් ලියාගන්න. ඉහත හයිඩ්‍රෝකාබන ඉහත හයිඩ්‍රෝකාබන වල ඇලිරක් ගහලා ලියන්න ඇල්කේන වල කියලා. මෙතන හයිඩ්‍රෝකාබන කිව්වට ඇල්කේන විතරයිනේ තියෙන්නේ. ඉහත ඇල්කේන වල සූත්‍රය සැලකූ විට සියලුම ඇල්කේන සඳහා පොදු සූත්‍රයක් සකස් කරගත හැක.
පොදු සූත්‍රයක් සකස් කරගත හැක. මොකද්ද පොදු සූත්‍රය? කාබන් පරමාණු ගාන n කියලා සැලකුවොත් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවට එන්නේ 2n ධන 2. හරි. CnH2n ධන 2 කියන්නේ ඇල්කේන වල පොදු සූත්‍රය. මේක මතක තියෙන්න ඕනි කටපාඩමේ. ඒකට ඕනම ඇල්කේනයක් ලියන්න පුළුවන්. අර කලින් ඒව කටපාඩම් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික මේක මතක තියෙන්න ඇල්කේන වල පොදු සූත්‍රය මතක තියෙන්න ඕනේ. මේක ඇසුරෙන් n වලට දෙන අගය අනුව අපිට විව සූත්‍රය ඕන විදිහකට අඳින්න පුළුවන්. හැබැයි අර මොනවද මෙතෙත් ප්‍රොපියුට් අන්න එහෙම උපසර්ග ටිකක් දුන්නා ඒ ටික මතක තියෙන්න ඕනේ. මෙතේන් වල විව සූත්‍රය අඳින්න කිව්වොත් කාබන් 1යි දාන්නේ. ප්‍රොපේන් වල අඳින්න කිව්වොත් කාබන් 3යි දාන්නේ. කාබන් ගාන මතක තියාගන්න. ඒක මතක තියාගන්න. පොදු සූත්‍රය දන්න නිසා අපිට ඕනනම් මෙහෙම ලියා ගන්න පුළුවන්. මේක දාගන්න මේක ඉතාම වැදගත්. හරි. මේ විදිහේ සූත්‍රයක් එන්නේ ඇල්කේන වලට විතරයි. හරි නේද? මම ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. කළු පෑනෙන් ලියා ගන්න ප්‍රශ්නයක්. කාබන් පරමාණු දහයක් සහිත ඇල්කේනයේ රසායනික සූත්‍රය ලියන්න. පළවෙනි ප්‍රශ්නය. කාබන් පරමාණු 10ක් තියෙන ඇල්කේනයේ රසායනික සූත්‍රය ලියන්න. කොහොමද අපිට ඒක ලියාගන්නේ? අර පොදු සූත්‍රය ඇසුරින් ගන්නවා. පොදු සූත්‍රය ඉස්සෙල්ලාම ලිව්වා CnH2n ධන 2. හරි. එතකොට මෙහි n සමානයි 10 වන විට සූත්‍රය ලබාගත හැක. මේක ලියන්නේ මේ ඔයාගේ දැන ගැනීම සඳහා තමයි මේ ටික ලිව්වේ. මෙහි n සමානයි 10 වන විට අදාළ සූත්‍රය ලැබෙනවා කියන එක. ඒක විභාගෙදි එහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක බලන ටීචර් දන්නවනේ n සමානයි 10 වුණාම එනවා කියලා මේ සූත්‍රය ලියලා ආදේශ කරා නම් හරි. බලන්න. Cn කියන්නේ එතෙන්ට එනවා 10 h වල 2 වැඩි කිරීම 10 එකතු කිරීම 2. මෙන්න මෙහෙම එන්න ඕනේ එතකොට. හරි. වරහණක් අපිට දාගන්න වෙනවා නැත්නම් ඔයාලා ගණිත කර්ම වැරදියට කරනවා. කොහොමද මේ වරහණ නැති වුණා නම් මේ 2 ගුණ කිරීම 10 ධන 2. මෙහෙම තිබ්බට පස්සේ ඔයාලා හිතයි 10ට දෙයක් එකතු කරපුවාම 12යි 12 දෙකෙන් වෙනවා 24යි කියලා. එහෙම එන්න ලියන්න පුළුවන්. එහෙම වැරදි. එහෙම එන්නේ නැහනේ. හරි. මෙහෙම දාගන්න. C 10යි. එතකොට H එන්නේ 22යි. C 10 H 22. හරි නේද? ඔය වරහණ නැති වුණොත් එහෙම වැරදියට සුළු කරනවා. ඒ නිසා හරියට බලා ගන්න. මේ විදිහට එකක් දෙන්න පුළුවන්. හරි. ඊළඟ එක දෙවෙනි ප්‍රශ්නයක් මම දෙනවා. අනේ දැන් අන්තිම වෙනකොට ඉවතර වෙලා ඉන්නේ කොල්ලෝ දෙන්නයි. යන්තම් කොල්ලෝ දෙන්නෙක් කාගෙන ඉන්නවා. හොඳයි. අනිත් සෙට් එකම හැලිලා දැන්.
මේ පාර O level ප්‍රතිඵල එනකොට කොහොම වේද දන්නේ නැහැ. ළමයින්ට මොනව වෙලා තියෙයිද දන්නේ නැහැ. මේ පාර කියන ඔයාලගේ පාර බලනකොට තව කොහොම වෙයිද දන්නේ නැහැ. මේ පාර ලියපු කට්ටියගේ සෑහෙන ලකුණු ප්‍රමාණ අඩුයි කියන එක තමයි ප්‍රතිඵල ගැන කතා කරනකොට ප්‍රතිඵල විශ්ලේෂණ වලදී කිව්වේ. විද්‍යාව විතරක් නෙමෙයි හැම එකම අඩුයි. විද්‍යාවේදී කොහොමත් ටිකක් අමාරු නිසා ඒ සමාර්ථ ප්‍රමාණය හැම අවුරුද්දෙම අඩුයි නෙමේ. කොරෝනා එන්න කලිනුත් මේ අවුරුද්දේ ඒ ප්‍රමාණය තවත් අඩු වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලා පුතේ හරියට වැඩ කරන්න. එහෙම නැති වුණොත් නම් අමාරු වෙනවා වැඩේ. හරි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. දෙක පහත සඳහන් සංයෝග අතරින් පහත සඳහන් සංයෝග අතරින් ඇල්කේනයක් නොවන්නේ ඇල්කේනයක් නොවන්නේ මෙහෙම දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ හරි මේකෙන් මොකද පුතේ උත්තරේ වෙන්නේ? ඇල්කේනයක් නොවන්නේ. කොහොමද හොයාගන්නේ? අර පොදු සූත්‍රයට ගැලපෙන්නේ නැති සංයෝගය තමයි බලන්න ඕනේ. හරි බලන්න දෙක දෙකෙන් වැඩි වෙලා ඒකට දෙකක් එකතු වුණාමනේ 6 ඇවිල්ලා තියෙන්නේ නේද? හරි. විම්සර උත්තරේ දාලා තියෙන හරි. ඉතින් අනිත් එකත් බලන්න ගැලපෙනව නේද? නම් වරක් 2 18යි. sorry මෙතන දෙයක් එකතු වුණාම 6 ඇවිල්ලා තියෙනවා. නම් වරක් 2 ධන 2 සමානයි. නම් වරක් 2 18යි 2යි 20යි යන්නේ. මෙතන C5 આવොත් එහෙම පහ දෙකින් වැඩි වෙලා ඒකට දෙකක් එකතු වුණාම තමයි ඔය අදාළ ඉලක්කම එන්න ඕනේ. එතනට එන්න ඕනේ 12. 12 නෙවෙයිනේ තියෙන්නේ මෙතන 8 තියෙන්නේ. එහෙනම් මේක වැරදි. මේක තමයි උත්තරේ වෙන්නේ. අනිත් එකත් ඇල්කේනට ගැලපෙනවනේ. 12 වරක් 2 24යි 24ට දෙකක් එකතු වුණාම 26 ඇවිල්ලා තියෙනවනේ. හයිඩ්‍රජන් ගාන හරිනේ. CH2න් ධන 2 සූත්‍රයට ගැලපෙලා තියෙනවා. පළවෙනි දෙකයි අවසාන එක ඇල්කේන මැද එක ඇල්කේනයක් නෙවෙයි. හරිනේ. එහෙනම් ඔන්න අපි ඇල්කේන ගැන කතා කළාද? මෙතනින් ඉවර කරමු පාඩම. මට ඉතින් පාඩම් පුතේ තව ටිකක් ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන් වෙලාව අරගෙන ළමයි දෙන්නයි ඉන්නේ දැන්. පැය දෙකමාරක්වත් කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අනිත් ළමයින්ට ඊළඟ දවසේ කියමු අපි. හරි ඊළඟ දවසේ අපි මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් අපි ඒක ඉවර කරලා දාමු ඊළඟ පාඩම ඊළඟ දවසේ වෙනකොට. ඊට පස්සේ දවසේ අලුත් පාඩමක් පටන් ගන්න බලාපොරොත්තු වෙයි. හරි නිකන් ඉන්න එපා පුතේ පාඩම් කරන්න. 10 වසර කොටස් ටික පාඩම් කරලා ෂෝට් නෝට් හදලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා ඒව ඉවර කරගන්න. හරි එහෙනම් අදට මේ පාඩම මෙතනින් ඉවර කරන්න. ඊළඟ දවසේ හම්බෙමු. අයබෝන් පුතේ.